දවසක් ඔබ සියලු දෙනාට අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින්. අද මම කතා කරන්නේ මේ නාසයට ඖෂධයක් දමනකොට මේ හරි ක්‍රමවේදය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන එක. හුඟක් රෝගී තත්ත්වවලදී අපි දන්නවා මේ නාසයට යම් ඖෂධ දාන්න සිද්ධ වෙනවා. ගොඩාක් වෙලාවට දාන්න සිද්ධ වෙන්නේ මේ drops විදිහට, එහෙම නැත්නම් දියර විදිහට, එහෙම නැත්නම් ස්ප්‍රේ එකක් විදිහට, අර වාෂ්ප විදිහට. ඉතින් මේ ඖෂධ දානකොට ගොඩක් උදවිය දන්නේ හරි ක්‍රමය මොකක්ද කියලා මේ ඖෂධයක් නාසයට දැමීමේදී. බොහෝ දුරට නාසයට ඖෂධයක් දාන්න වෙන්නේ හුඟක් වෙලාවට මේ සෙම සහිත තත්ත්වවලදී. වැඩි වශයෙන්ම මේ සෙම් ප්‍රතිශ්‍යාව තියෙන වෙලාවල් වලදී. අපි දන්නවා මේ සෙම් ප්‍රතිශ්‍යාව උග්‍ර වුණාම ගොඩක් වෙලාවට මේ නාස්පුඩු සිරවීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නාසයෙන් දීර ගැලීමක් සිද්ධ වෙනවා හරිම කරදරකාරී විදිහට. ඉතින් මේක ගොඩාක් වෙලාවට හුස්ම ගන්න අපහසු තත්ත්වයක් දක්වාම යන්නත් පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් දරුවෙකුට ඇති වුණොත්, විශේෂයෙන්ම කුඩා දරුවෙකුට ඇති වුණොත් හරි අපහසුයි. එවැනි දරුවන්ට විස්තර කරන්නත් බෑ. එතකොට දරුවා කටින් හුස්ම ගන්න. ඉතින් මෙවැනි තත්ත්වයක් ආපුවාම දෙමව්පියෝ ටිකක් කලබල වෙනවා. ඉතින් එවැනි අවස්ථාවල නාසයට ඖෂධ දාන්න ඕන වෙනවා ඇත්ත වශයෙන්ම සහනයක් ගන්න. ඉතින් මේ ක්‍රමවේදය අපි බලමු හරි ක්‍රමයට දාන්නේ කොහොමද කියලා ඖෂධයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට දාන්නේ රෝග තමයි ප්‍රශ්න තියෙන්නේ. වැඩිහිටියෝ වුණත් මේක හරියට දැනගන්න ඕනේ කොයි විදිහටද මේ ඖෂධ නාසයට දාන්නේ කියලා. ඉතින් නාසයේ සිර වෙන අවස්ථා බැලුවොත් මේ සෙම් ප්‍රතිශ්‍යාව ඇරුණාම තවත් අවස්ථා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ අර කෝටරක ප්‍රදාහය කියන එක. ඒ කියන්නේ සයිනසයිටිස් කියලා කියන්නේ. මේ නාසයේ දෙපැත්තේ තියෙන කුහර, එහෙම නැත්නම් නළලේ තියෙන සෙම රැඳෙන්න පුළුවන් කුහර සෙම වලින් බ්ලොක් වුණාම අන්න එතකොටත් සයිනසයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. කෝටරක ප්‍රදාහය මෙතෙන්දිත් නාසයේ සිරවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද නාසයේ තියෙන ශ්‍රේෂ්ඨමල පටල ඉදිමිලා අවිරතාවයක් එනවා. අන්න ඒ වගේ අවස්ථාවලත් මේ ඖෂධ නාසයට දාන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම නාසයට ඖෂධ දාන්න අවශ්‍ය වෙන තවත් එක්තරා අවස්ථාවක් තමයි මේ නාසයේ මස්දළු කියන තත්ත්වය. නාසයේ මස්දළු આવොත් අන්න එතකොටත් රෝගීන්ට මේ නාසයට යම් ඖෂධ වර්ග දමන්න අවශ්‍ය වෙනවා. මොකද නැත්තම් හුස්ම ගන්න අපහසු තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම කලාතුරකින් මේ නාසයේ යම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. නාසයට බෙහෙතක් දැම්මත් ගුණයක් ගන්න බැරි අවස්ථා නාසයේ සිර වෙන. විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් බොහොම තදින් ඒ පොලිප්ස් කියලා, ඒ කියන්නේ මස්තලු තදින් ආවොත්, එහෙම නැත්නම් නාසය තුල ඉන්නෝ එන්න පුළුවන්. අන්න ඉන්නෝ ආවොත් ලේසර් ඩ්‍රොප්ස් දැම්මයි කියලා හරියන්නේ නැහැ ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් නාසය තුල පිළිකාමයේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. වෙනත් පිළිකාමේ නොවන ගෙඩි වර්ග ඉන්නත් පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වවලදී නාසයට බෙහෙත් දැම්මට හරියන්නේ ගොඩක් වෙලාවට. එතකොට මේ නාසයට බෙහෙත් දමනකොට මේ බෙහෙත් වර්ග විශේෂයෙන්ම ආකාර කීපයකින් තියෙනවා. දැන් සමහර බෙහෙත් වර්ග තියෙනවා මේ නාසයට දීර්ඝකාලීනව දාන්න බෑ. බොහොම කෙටි කාලයයි දාන්න පුළුවන්. කෙටි කාලෙම නවත්තන්න ඕනේ. සමහර ඒවා තියෙනවා දීර්ඝකාලීනව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ රෝගයට ගැළපෙන විදිහට තමයි ගොඩක් වෙලාවට ඒ නාසයට දාන බෙහෙත් නියම කරන්නේ. එතකොට තවත් සමහර නාසයට දාන ඖෂධ වර්ග තියෙනවා දාපු ගමන් ගුණයක් ගන්න බෑ. සමහර විට ටික වෙලාවක්, ටික දවසක්, එහෙම නැත්නම් දවස් කීපයක් ගිහිල්ලා තමයි හොඳ ගුණයක් ලැබෙන්නේ. ඉතින් සමහර ඒවා තියෙනවා දාපු ගමන්ම ගුණය එනවා, ඒ වෙලෙම බ්ලොක් එක ඇරෙනවා. නමුත් ඒක පවතින්නේ නැහැ. අන්න ඒකයි මේවායේ තියෙන ප්‍රශ්න. මේ තියෙන නාසයට දමන ඖෂධ වර්ග ගත්තාම එකක්වත් නැහැ මේ 100%ක්ම ගැලපෙනවා කියලා. දැන් සමහර වෙලාවට ශනිකව අඩු වෙන ඒවා නැවතනු දැම්මොත් තිබුණට වැඩිය බ්ලොක් වෙනවා. ඒක තමයි ඒකේ අවදානම. ඉතින් සමහර ඒවා තියෙනවා දාපු ගමන් ගුණේ ගන්න බෑ. එතකොට හුඟක් වෙලාවට මේ රෝගීන් හිතනවා මේ ඖෂධය ගැලපෙන්නේ නැහැ කියලා සමහර වෙලාවට. හැබැයි ටික කාලයක් දාගෙන යනකොට හොඳ සහනයක් එනවා. ඒ ආපු සහනය පැවතිලක් තියෙනවා. ඉතින් මේ වගේ තමයි නාසයට දාන බෙහෙත් වර්ග. ඉතින් සමහර වෙලාවට මම කිව්වා ගොඩක් කල් දාන්න බෑ සමහර ඖෂධ වර්ග. ඒ මොකද සමහර වෙලාවට කාලයක් දානකොට මේ නාසය ඇතුලේ තියෙන ඒ නාස් බිත්තිය විශේෂයෙන්ම යම් වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන්. ඒ නාසය තුල තියෙන පක්ෂම කියලා තියෙනවා. සීලියා කියලා ඒවා ඩැමේජ් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. එතකොට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියේදී අර දූවිලි අංශු නාසයට ඇතුල් වෙන විස බීජ ඉවත් කිරීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් යම් අහිතකර ප්‍රතිඵල ගොඩාක් ඇති වෙනවා මේ නාසයට දාන බෙහෙත් වර්ග අයථා විදිහට පාවිච්චි කරොත්.
ඉතින් සමහර වෙලාවට නාසය තුල තියෙන යම් ආසාදන වර්ග වැඩි වෙන්න පුළුවන් සමහර බේත් වර්ග දානකොට එහෙම නැත්නම් නාසය තුල නැති ප්‍රශ්න විශේෂයෙන්ම දිලීර ආසාදන වගේ තත්ත්ව එන්නත් පුළුවන්. ඉතින් හරි ප්‍රවේශමෙන් හරි පිළිවෙලට තමයි ඖෂධ දාන්න ඕනේ. ඉතින් මෙතෙන්දි වැදගත් වෙනවා මේ වෛද්‍යවරයා නියම කරලා තියෙන විදිහට මේ ඖෂධ භාවිතා කරන එක. සමහර වෛද්‍යවරු ඖෂධය දීලා තියෙන සතියක් දාන්න කියලා සමහර රෝගීන් මාස ගණන් දිගටම දානවා. එතකොට අන්නේ එවැනි අවස්ථාවලදී තමයි අර අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නේ. ඉතින් අපි බලමු නාසයට බෙහෙත් ඖෂධයක් කොහොමද හරියට පිළිවෙලට දාන්නේ කියලා. ඉතින් මේක ඉස්සෙල්ලම මේ නාසයට දාන ඖෂධයක් ගත්තාම අපි මොන බේතක වගේම අපි මොකද්ද කරන්න ඕනේ? මේක එක්ස්පයරි ඩේට් එක බලන්න ඕනේ. මේක කොච්චර කාලෙකින්ද කල්ලිකුත් වෙන්නේ කියලා. කල්ලිකුත් වෙච්ච නාසයට දාන්න බෑ. ඒ වගේම කල්ලිකුත් වෙන ආසන්නේවත් දාන්න නැතුව ඉන්නවනම් ගොඩක් හොඳයි. එතකොට ඊළඟ එක තමයි මෙම ඖෂධයක් ගත්තට පස්සේ ඊළඟට බලන්න ඕනේ මේ පැකින් එක මේකේ කැඩිලාද කියලා. මොකද මේ කාඩ්බෝඩ් පෙට්ටිය නෙමෙයි අත වශයෙන්ම මේ බෙහෙත් තියෙන කුප්පිය. ඒ පැකින් එක කැඩිලා ඒක තියෙනවා නම් එහෙම ඖෂධයක් දාන්න බෑ. ඒක අර කඩපු නැති තත්වයේම තියෙන්න ඕනේ. ඉතින් ওই කරුණු කාරණා දෙක නාසයට බේත් දාන්න කලින් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම නාසයට බේත් දාන්න යනකොට ඊළඟ වැදගත් දේ තමයි අපි බේත් එක දාන කෙනා. ගොඩක් වෙලාවට නාසයට බේත් දානකොට Tamanට දාගන්න පුළුවන් වැඩිහිටියන්ට, නමුත් දරුවන්ට දානවා නම් වෙනත් කෙනෙක් දාන්න ඕනේ. ඒ වගේම වයසක අයට දානවා නම් වෙනත් කෙනෙක් දාන්න ඕනේ. එතකොට මේ වගේ වෙලාවල් වලදී ගොඩක් වෙලාවට අත් දෙක ඉතාම පිරිසිදුව තියෙන්න ඕනේ. අත්වල කුණු දූවිලි තියෙනවා ගොඩක් වෙලාවට සබන් දාලා අත් දෙක හොදගෙන ඇවිල්ලා තමයි අර බෙහෙත් කුප්පිය අල්ලන්නේ. හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේ බෙහෙත් නාසයට දාන්න යනකොට මේ කුප්පියේ කෙලවර අපි කොයියම්ම වෙලාවකවත් කුප්පියේ කෙලවර ආවරණය ඉවත් කළාට පස්සේ ඒ ප්ලාස්ටික් ආවරණයක් තියෙන ගොඩක් ඒවායි ඒක ඉවත් කළාට පස්සේ ටිප් එක ඒ කෙලවර කොයි වේවත් අතින් අල්ලන්න හොඳ නැහැ. මොකද අත්වල අපි සබන් දාලා හේදුවත් විස බීජ තියෙනවා. එතකොට ඒ නාසයේ දාන ඒ කුප්පියේ බෙහෙත් කුප්පියේ ඒ අපේ අත්වල තියෙන විස බීජ ගෑවෙනවා. එතකොට බෙහෙත් ඩ්‍රොප්ස් දානකොට ගොඩක් වෙලාවට අර විස බීජයක් නැති විස බීජයක් නාසය තුළට යන්න පුළුවන්. එතකොට ඊළඟට කරන්න ඕන දේ තමයි දැන් නාසයට බේත් දාන්න යනකොට ගොඩක් වෙලාවට මේ හරි පොසිෂන් එකේ රෝගියා ඉන්න ඕනේ. හරි පිළිවෙලට රෝගියා ඉන්න ඕනේ. දැන් නාසයට බේත් දාන්නගේ පදනම තමයි මේ නාසයේ ඇතුලේ හොඳට මේ බේත විහිදෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා සමහර රෝගී තත්ත්වවලදී විශේෂයෙන්ම අපි හිතමු මේ සයිනසයිටිස් කෝටර ප්‍රදාහයේ තියෙනකොට මේ සයිනස් ඒ කියන්නේ සිදුරු બ્લોක් වෙලා තිබ්බොත් විශේෂයෙන්ම උඩ කොටසේ සිදුරු બ્લોක් වෙලා තිබුණොත් මේ නාසයේ බේත් අපි හිතමු පුටුවක වාඩි වෙලා බේත් දානවා කියලා. එතකොට උඩට මේ බේත වදින්නේ. කොයියම්ම වෙලේකවත් මේ පුටුවක ඉඳලා ඔළුව උඩට උස්සගෙන බේත් දාන එක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි නාසයට බේත් දානකොට. නමුත් ගොඩක් උදවිය කරන්නේ මේ පිළිවෙලට පුටුවක වාඩි වෙලා ඔළුව උඩට උස්සගෙන ඉන්න ඉරියව්වෙන් තමයි නාසයට බේත් දාන්නේ. ඉතින් එතෙන්දි මොකද්ද සිද්ධ වෙන්නේ? නාසයට දාන බේත් උඩුතල්ල දිගේ ගිහිල්ලා උගුරට එනවා. උගුරට රස දෙන්නවා දාපු ගම. නමුත් බේත උඩට වැදිලා නැහැ නාසයේ. එතකොට ප්‍රතිඵල දායක බව ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒක වැරදි ඉරියව්වක් ඇත්ත වශයෙන්ම පුටුවක වාඩි වෙලා නාසයට බේත් දාන එක හරි ක්‍රමය නෙවෙයි. එතකොට නාසයට බේත් දානවා නම් ඉරියව් ප්‍රධාන තුනක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි ඇඳක නිදා ගන්න ඕනේ උඩු බැලිය අතට. එහෙම නිදාගෙන ඉන්න ගමන් ඇඳෙන් එළියට ඔළුව පාත් වෙන විදිහට ඔළුව පාත් කරගෙන ඇඳෙන් එළියට හිස තියාගෙන ඉන්න ඕනේ පාත් කරලා. අන්නේ ඉරියව්වේ ඉන්නකොට තමයි නාසයට බේත් දාන්න ඕනේ. ඒ බේත් දැම්මට පස්සෙත් විනාඩි කිහිපයක් විනාඩියක් දෙකක් විනාඩි 3-4ක් වුණත් කමක් නෑ. එහෙම ඉන්නකොට තමයි උඩට බෙහෙත් වදින්නේ. එකපාර නෙගටින්න හොඳ නෑ බෙහෙත් දාපුවම. එතකොට හරි පිළිවෙලට නාසයට බෙහෙත් දැම්මොත් කොයියම් වේලකවත් උගුරට එන්නේ නෑ බෙහෙත්. උගුරට බෙහෙතේ රස දැනෙන්නේ ඊටාම අඩු ප්‍රමාණයකින් සමහර විට දැනෙන්න පුළුවන්. අන්න ඒක තමයි හරි ක්‍රමවේදය. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. ඇඳේ මුණින් අතට ඉඳගෙන ඒත් ඔළුව එළියට එළියට පාත් වෙන විදිහට ඉන්න ඕනේ. එහෙම ඉන්නකොටත් අන්නේ ඉරියව්වෙදිත් නාසයට බේත් දාන්න පුළුවන්. එතකොට ඒක ටිකක් කරදර ඉරියව්වක්. නමුත් ඒකත් හරි විදිහට බෙහෙත උඩට යනවා මේ නාස් සිදුරු වලට ඒ අවශ්‍ය තැන් වලට. එතකොට තවත් ඉරියව්වක් තියෙනවා මේ නාසයට බේත් දානකොට රෝගියා මේ දන ගහගෙන අර වඳින විදිහට ඉන්න ඉරියව්ව. අන්නේ විදිහට ඉන්න ඉරියව්වෙදිත් නාසයට බේත් දැම්මොත්
ඒ නාසයේ උඩට හරි පිළිවෙලට බෙහෙත වදිනවා. ඉතින් ওই ඉරියව් තුන තමයි හරියට නිර්දේශ කරලා තියෙන්නේ. නමුත් ගොඩක් අය මේ ඉරියව් තුන දන්නේ නැහැ ගොඩක් අය. ඒකට හේතුව තමයි එක්ක වෛද්‍යවරයෙක් කියලා නැහැ මේක හරියට දාන විදිහ. ඉතින් ඔය හරි ඉරියව්වට ගොඩක් වෙලාවට දරුවන්ට යන්නත් බෑ, වයසක උදවියට යන්නත් බෑ. වයසක උදවියට යන්න බැරි මොකද බෙල්ලේ ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට. එතකොට ඔය බෙල්ල නමන්න බෑ. එතකොට අපහසුයි. කරකැවිලි එන්න පුළුවන්. ඉතින් කුඩා දරුවන්ටත් ওই ඉරියව් වලින් තියන්න බෑ. ඉතින් අපි ගොඩක් වෙලාවට හරහට අල්ලගත්තා. දැම්ම බේට් ටික. ඉතින් ඉතින්දි ගුණයක් එනව නැත්තේ නෑ. නමුත් අර ගොඩාක් ගුණයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔන්න ඔය විදිහට තමයි දාන්නේ. මෙතෙන්දි වැදගත් වෙනවා විශේෂයෙන්ම කුප්පිය බෝතලේ පහළ කෙළවරින් තමයි අල්ලන්නේ. කොයිවත් ටිප් එක කෙළවර අල්ලන්නේ නැහැ. බෙහෙත් තියෙන අතින් අල්ලන්නේ. ඊළඟ වැදගත් දේ තමයි මේ කුප්පිය ඒ නාසයේ ගෑවෙන්නේ නැතුව අල්ල ගන්න ඕනේ. නාසයේ ගෑවෙන්නේ නැතුව. ඒක තමයි ඊට වැදගත් දේ. මොකද කෙළවර ගෑවුනොත් නාස් පුඩුවේ අපි දන්නවා අපේ ඇඟේ විස බීජ තියෙනවා හැමේ. ඒකට සමහර වෙලාවට හැමේ තියෙන විස බීජ අර කුප්පියට යනවා. කුප්පිය ගෑවෙනවා. ඒක කුප්පිය ඇතුලේ සමහරට මේ ඖෂධයේ මේ විස බීජ වර්ධනය වෙන්න පුළුවන්. ඒකට සමහර වෙලාවට හුඟක් වෙලාවට අපි දන්නවා මේ මෙවැනි ඖෂධ ගෙවල් වල තියෙනකොට වෙනත් රෝගීන්ටත් පාවිච්චි කරනවා වෛද්‍ය උපදෙස් වලින් තොරව. අන්න ඒ වගේ වෙලාවක මේ කෙනෙක් පාවිච්චි කරපු එකක් ඇඟේ ගෑවිච්ච එකක් දැම්මොත් සමහරට අර ඒ තිබිච්ච විස බීජ යන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙන කාල සීමාව තමයි කොහොමද දාන්න ඕනේ. ඉතින් අපි හරි පිළිවෙලට මේ බෙහෙතක් දැම්මට පස්සේ අපි හිතමු රෝගියෙක් දැන් මේ ඖෂධයක් පාවිච්චි කළා ඖෂධය ඉතුරුයි. එතකොට ගොඩක් අය තියෙන ප්‍රශ්නය තමයි මේ ඉතුරු ඖෂධය මොකද කරන්න කියලා. ගොඩක් උදවිය කරන්නේ මේක පරිස්සමට අරන් තියනවා ආයෙ පාවිච්චි කරන්න. එතකොට අපි හිතමු දැන් එක්ස්පයරි ඩේට් එක තියෙනවා අවුරුදු ගාණක් ඉස්සරහට. හැබැයි දැන් බෝතලේ විවෘත කරලා පාවිච්චි කරලා තියෙනවා. හුඟක් අය හිතනවා මේ දැන් විවෘත කරපු බෝතලේ පාවිච්චි කරපු එක හරි පිළිවෙලට භාවිතා කරත් මේක අර එක්ස්පයරි ඩේට් එක තියෙනකන් තියාගන්න බෑ. ගොඩක් වෙලාවට ඕපන් කරපු එකක්, විවෘත කරපු එකක්, පාවිච්චි කරපු එකක් තියාගන්න පුළුවන් බොහොම කෙටි කාලයක් මාස 2ක් 3ක් වගේ. මොකද ඒක ඇතුලේ වාතයට නිරාවරණය වුණාම යම් යම් ඖෂධයේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ නාසයට දාන බෙහෙත් ගත්තාම ගොඩක් වෙලාවට ඒ බේත නිරීක්ෂණය කරනවා නම් හොඳයි දාන්න කලින්. සමහර වෙලාවට මේ බෙහෙත් හුඟක් වෙලාවට මේවා අවර්ණ තීරයක් විදිහට තමයි තියෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට එවැනි බෙහෙත් වල යම් කිසි ඔය කෑලි කෑලි වගේ තිබුණොත් පැහැය වෙනස් වෙලා තිබුණොත් අන්න එතකොට නාසයට දාන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. තවත් කලාතුරකින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ නාසයට දාන බෙහෙත් කුප්පි සමහරලාට ගෙවල් වල තියෙනකොට ඔය බෙහෙත් ඉවරුනහම සමහර අය වෙනත් දේවල් සර්ජිකල් ස්පිරිට් වගේ දේවල් දාලා භාවිතා කරන්න තියාගන්නවා. මේකේ අවදානමක් තියෙනවා. සමහරලාට සමහර අවස්ථාවලදී අර ඖෂධය කියලා හිතාගෙන අර වෙනත් ද්‍රව්‍ය දාපු එකක් නාසයට දාන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා තියෙනවා. දරුවන්ට එහෙම වෙනත් දේවල් නාසයට වැටිලා රෝහල් ගත වෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට මේ පාවිච්චි කරපු කුප්පියක් විශේෂයෙන්ම කරන්න ඕනේ භාවිතා කරලා ඉවරුනාට පස්සේ මේක විසි කරලා දාන්න ඕන. ආයෙ පාවිච්චි කරන්න ඉතුරු කරන්න එපා. මොකද වරදින්න පුළුවන්. එතකොට ගැටලු වෙනවා හිතන්නේ. ඒ දැන් කතා කරේ නාසයට දියර වර්ග දැමීම. එතකොට අපි ඊළඟට කතා කළොත් නාසයට ඊළඟ ඒවා තියෙන්නේ ගොඩක් වෙලාවට තියෙන්නේ ස්ප්‍රේ. ඒ කියන්නේ වාෂ්ප වගේ අල්ලන ඒවා. ඉතින් වාෂ්ප වගේ අල්ලන එකක් ගොඩක් වෙලාවට පුටුවක වාඩි වෙලා අර ඔළුව පොඩ්ඩක් උඩට හරවගෙන අන්න එතකොට අල්ලන්න පුළුවන්. ඒකට අර මං කියපු නාසයට දාන ඉරියව් වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. වාඩි වෙලා ඒක කරන්න පුළුවන්. මොකද ස්ප්‍රේ එක උඩට වදිනවනේ කොහොමද ප්‍රෙෂර් එකකින් ඉන්නේ බේත එළියට එන්නේ. ඒක නිසා මතක තියාගන්න ඕනේ. ඒ පුටුවේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුදුසුයි ඒ නාසයට ස්ප්‍රේ වර්ග වාෂ්ප වර්ග අල්ලන එක. ඒ වගේම තමයි හුඟක් වෙලාවට දැන් මේවයේ තියෙනවා ඒ උපදේශ වගේක් දීලා මේ විදිහටයි මේ බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ කියලා. දැන් සමහර අය කරන්නේ Tamanට හිතෙන විදිහට පාවිච්චි කරනවා. දැන් සමහර වෙලාවට අපි දන්නවා මේ ඉන්හෙලර් වර්ග තියෙනවා. ඉන්හෙලර් වර්ග කියන්නේ කටින් උරන අර එතුමට වගේ පාවිච්චි කරන බෙහෙත් වර්ග. ඒවත් ස්ප්‍රේ වර්ග. දැන් සමහර වෙලාවල් තියෙනවා ඒවා නහයට අල්ලනවා සමහර උදවිය. එහෙම වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා සූසුකම් නැති වෛද්‍යවරු මේ විදිහට නිර්දේශ කරලා තියෙනවා. එහෙම නැත්නම් රෝගීන් භාවිතා කරනවා ගිහිල්ලා මේ විදිහට. ඒ දෙකම වැරදි. එතකොට අනිත් එක තමයි නාසයට ස්ප්‍රේ එකක් වුණත් අල්ලනවා නම් ගොඩක් වෙලාවට අර කිව්වා වගේ කෙලින්ම නාසයට
ගාවන්නේ නැතුව තමයි ඒකත් භාවිතා කරන්න ඕනේ. නාසය ඇතුළටම දාලා අර ඒ ටිප් එක කෙලවර ඇතුළට දාලා ප්‍රෙස් කරන්න එපා. ගොඩක් වෙලාට එහෙම කරනවා සමහර උදවිය. ඒක ගෑවෙන නොගෑවෙන මට්ටමේ තියාගෙන තමයි ප්‍රෙස් කරන්න ඕනේ. ගොඩක් වෙලාට මේක ටච් වෙනවා මේ ස්ප්‍රේ වර්ග අල්ලද්දි. එතකොට හුඟක් වෙලාවට කරන්න ඕනේ එක්කෙනෙක්මයි මේක භාවිතා කරන්න ඕනේ. වෙනත් අය භාවිතා කරන්න හොඳ නෑ එක්කෙනෙක් පාවිච්චි කරන එක. ඒ වගේම තමයි හදිසි හරි මේ Taman අතින් මේ කෙලවර ඇල්ලුනොත් අතින් ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා නාසය ගෑවෙනවා. ඒ වගේ වෙලාවල් සමහර හොටු ගෑවෙනවා. ඒ වගේ වෙලාවල්දී කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ තමන්ම පාවිච්චි කරන එකට. මේ පිරිසිදු ටිෂු එකක් අරන් ඒ වෙලෙම පිහ දාන්න ඕනේ. මොකක් කරලා ඔය සර්ජිකල් ස්ප්‍රින්ට් වගේ දේවල් ගන්න යන්නේ නැහැ. මොකද අර බේතට බලපාන්න පුළුවන්. එතකොට ස්ප්‍රේ එකක් අල්ලනකොට හරිය ඇන්ගල් එකට ඒ නහයේ ඇතුළටම ස්ප්‍රේ එක වදින විදිහට තමයි ඒක සිද්ධ කරන්න ඕනේ. සමහර වෙලාවල් වලට මේ නාසයට වදින්නේ නාස් බිත්තියට වදින්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රෙස් කරනකොට නාස් බිත්තියට වැදුනොත් එතකොට බේත ප්‍රතිඵලදායක විදිහට යන්නේ නැහැ ගොඩක් වෙලාවට. අර උඩට හුස්ම අදින ගමම්ම හරියට ප්‍රෙස් කළොත් නාසය ඇතුළටම වදින විදිහට අන්න එතකොට තමයි බේත හරි පිළිවෙලට යන්නේ. අපි දැකලා තියෙනවා සමහර උදවිය මෙවැනි ඖෂධ භාවිතා කරනවා කිසිම ගුණයක් නැහැ කියලා ඇවිල්ලා කියනවා. එතකොට අපි බැලුවොත් මේ පාවිච්චි කරන පිළිවෙල ටෙක්නික් එක වැරදි. ඉතින් මේ හැමතිස්සෙම රෝගියෙක් කියනවා නම් ඖෂධයක් නියම කළාට පස්සේ ගුණයක් නැහැ කියලා අපි අනිවාර්යෙන් බලන්න ඕනේ මේ හරි පිළිවෙලට මේ ඖෂධය භාවිතා කරනවද නැද්ද කියලා. ඉතින් මේ නාසයට දමන ලික්විඩ්ස් වර්ග, දියර වර්ග, එහෙම නැත්නම් ස්ප්‍රේ වර්ග ගත්තාම ඒවත් ගොඩක් වෙලාවට වියලි සිසිල් තැනක තියන්න ඕනේ. අවුවට නිරාවරණය වෙන්නේ නැතුව, අධික සීතලට නිරාවරණය වෙන්නේ නැතුව, උණුසුම් ස්ථානවල තියන්නේ නැතුව හරි පිළිවෙලට ඒ ඖෂධ ගබඩා කරන්න ඕනේ. ඉතින් එවැනි හරි පිළිවෙලට ඖෂධ තියන්න ඕනේ නැත්තම් මොකද සිද්ධ වෙන්නේ? මේ කුඩා දරුවෝ මේවා අරගෙන සමහර වෙලට පාවිච්චි කරන්න ගන්නවා. මොකද විශේෂයෙන්ම ස්ප්‍රේ වර්ග. සමහරට මේ ස්ප්‍රේ වර්ග සමහරට ඇහැට එහෙම අල්ලගන්න අවස්ථා තියෙනවා ඇහැට ගිහිල්ලා. ඒ වගේ අවස්ථාත් අපි දැකලා තියෙනවා සමහර ඖෂධ නාසයට දානවා කුඩා දරුවෝ ප්‍රෙස් කරලා ඇස් වලට වැදිලා ඊට පස්සේ හිතන්නේ නැති ප්‍රශ්න ඇති වෙලා. ඒවත් දෙමව්පියෝ මතක තියාගන්න ඕනේ. ඉතින් නාසයට බෙහෙත් දමනකොට ওই පිළිවෙල අනුගමනය කරන්න ඕනේ විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් පරිදි සිද්ධ කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය දන්නේ මම කියපු කරුණු කාරණා මේව හොඳට මතක තියාගන්න. Tamanට ඖෂධයක් දාන්න ඕත් ওই පිළිවෙලට ඔය ක්‍රම අනුගමනය කරන්න. ඉතින් අදත් මම සමගන්නවා අමරනා මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.